සුබ දවසක් මට ඕනම ගත්තා රචනා ප්‍රශ්න වල B කොටස. එතකොට අපි A කොටස ප්‍රශ්න ඉවර කරලා එතකොට B කොටසේ තව ප්‍රශ්න හයක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්න පහක් තමයි කරන්න ඕනේ. ඒවා ප්‍රශ්න හයම සාකච්ඡා කරනවා. හරි බලන්න මුලින්ම තියෙන හත්වෙනි ප්‍රශ්නේ log 5 පාදයේ 2 සමාන A නම් log 5 පාදයේ 10ගේ A ඇසුරෙන් සොයන්න. හරි. ඔක බලන්න අපි ලඝු නීති තමයි උදාහරණ පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට උත්තරයක් දීලා තියෙනවා නේද? මොකද්ද? ලඝු දෙකේ පාදක 5 සමානයි 5 පාදක 2 නේද? 5 පාදක 2 සමානයි A නම් log 5 පාදේ 10ගේ A ඇසුරෙන් සොයන්න. log 5 පාදේ 10ගේ ඒ ඇසුරෙන් සොයන්න. මෙන්න මේක ඔයාලා ලියාගන්න පුළුවන් නේද? මෙහෙම. ඔයාලා මතකද? දැන් මේක ලියන්න මෙහෙම. ඒක ඔයාලා තේරුම් ගන්න ලේසියි. පස්වරක් දෙක කියලා. එතන මොකද්ද මේක? ලඝු ප්‍රකාශය ඇතුලේ ගුණිතයක්. ඒක ඔයාලා ලියන්නේ කොහොමද? පද දෙක එකතුවක් විදිහට. ලියන්නේ කොහොමද? ලඝු 5 ධන ලඝු 5 2. तर 5 උත්තර 1යි. එහෙනම් මේක උත්තරේ A කියලා දාන්න පුළුවන් නේද? එතකොට උත්තරේ එන්නේ 1 ධන A නැත්නම් A ධන A. හරි. එතකොට මෙතන පාවිච්චි කරේ අපි දන්නවා මෙන්න මේ 10 හදා ගන්න පුළුවන් 5 වරක් දෙක. එතකොට මම 5 වරක් දෙක ගත්තා. මොකද අපිට ලඝු 5 පාද දෙකේ උත්තර දෙන්න. එතකොට මේ ලඝු 5 පහ. ඒ කියන්නේ ඒක අපි දන්නවා. උත්තරේ 1යි. අන්න ඒක දැනගත්තා මේක උත්තරේ ගන්න පුළුවන්. හරි ඊට පස්සේ දෙවෙනි එක විසඳන්න කියලා එකක් දීලා දෙනවා නේද? හරි ඒක අපි කරමු. log 4x log 4x in log 4 5 සමානයි log A 3 මේ log 4 නේ log A තියෙන්නේ හරි මෙහෙම තියෙනවා නේද අපේ අහන්නේ විසඳන්න කියලා කියන්නේ තෝර විසඳන්න තමයි ඕනේ එතකොට අපි දන්නවා ලඝු ප්‍රකාශනයක් අඩු කිරීමක් කියන්නේ මොකද්ද ලඝු තනි ප්‍රකාශනයක් වල අපි ඒක ගත්තා බෙදීමක් විදියට මේ පැත්තේ මේක වෙනවා එතකොට මේක ඇන්ඩ්ලොග් ගත්තාම අපිට එන්නේ x බෙදීම 5 සමානයි 3යි. එහෙනම් x ගේ උත්තර ගන්න 5 එකකට ගුණ කරනවා x සමානයි 15. මේ ලඝු ප්‍රකාශන මේ ලඝු ප්‍රකාශන සමාන හිතමන අපිට නැති කර ගන්න පුළුවන්. ඇන්ඩ්ලොග් බලන ඒවා හරි. හරිද? ඊට පස්සේ ක්‍රම ගන්න 3. ලඝු භාවිතයෙන් අගය සොයන්න. හරි. දැන් අපිට දෙන්නේ ලඝු ගණක භාවිතයෙන් අගය සොයන්න. ඒක දෙක දෙන්නේ මුලින්ම ලියන්න 6.914 වරක් 3.076 දැන් අපි මොකද ලඝු ගන්න යන්නේ ඔක අපි ලඝු ගන්න කොහොමද මුලින්ම p සමාන කියලා එක ලියා ගන්නවා නේද? හරි p සමාන කියලා ලියාගත්තා. ඊට පස්සේ දෙපැත්තම ලඝු p ගන්නවා. ලඝු p සමානයි ලඝු මේ සම්පූර්ණ ප්‍රකාශනම ලියාගත්තා. හරිද? මේ සම්පූර්ණ ප්‍රකාශන මෙතන තිබුණා. ඊට පස්සේ අපි කරන්නේ ඔය එකතවරන්නේ මේ ಗುಣ කරන්න දෙන පද එකතු කිරීම විතරයි අඩු කරන්න දෙන බෙදීම කියන පද අඩු කිරීම විතරයි වෙනස් කරගන්නවා. හරි. එතකොට ඒක එන්න මෙහෙම. ලඝු 6.914 ධන ලඝු 3.076 බෙදීම දෙන අඩු කිරීම ලඝු 8.619. දැන් අපි ලඝු බලන්න තියෙන්නේ. එතකොට මෙන්න මේක විද්‍යාත්මක මේ විදිහට මේකත් තියෙනවා. ඒ කියන්නේ
6.9 වරක් 10 බිංදු. විදිහට මම කරන්නේ කිව්වා. මෙතන එන්නේ 3.76 වරක් 10 බිංදු. ඒතකොට අන්නේ 10 බලන්න ඕනේ. අන්න ඒක තමයි පූර්ණාංශය. අපිට දශමාංශය තමයි ලඝු වලින් බලන්න. 69.14. 69.14 බලපුවම එන්නේ 8.397. 8.397. 69.14 බලන්න. එතන බිංදුව දශම 30.7 බලපුවම එන්නේ 4.8 බිංදුව. 4.8 බිංදුව මේක බලහම එන්නේ 86.9. ඔක බැලුවම එන්නේ බිංදුව දශම 93.55. 93.55. දැන් මේක ඔක්කොම සුළු කරන්න ඕනේ. මේ දෙක එකතු කරලා මේක අඩු කරන එකෙන්. එතකොට උත්තරේ තමයි බිංදුව දශම 3.922. බිංදුව දශම 3.922. එතකොට මෙතන දැනගෙන මොකද්ද? ලඝු p ගේ උත්තරය නේද? මම මේක චුට්ටක් අතර මෙතන ලියන්න. ලඝු p ගේ උත්තරය තමයි මෙතන දැනගෙන එන්නේ. එතකොට අපි p ගන්න ඕනේ නේද? ඇන්ටිලොග් ගන්න. ඇන්ටිලොග් 0.392. එතකොට අපි බලන්න 0.392 කොහෙද තියෙන්නේ කියලා. ඔව් තියෙන්නේ 24.6.7 කියලා ගමු. 24.6.7. ඒක අපි විද්‍යාත්මකව කියනවා මෙහෙම නේද? එතකොට බිංදුව නේද? එතකොට මේක තමයි අවසාන උත්තරේ. බිංදුව කියන්නේ 10. අපි බිංදුවෙම ගුණ කරනවා මේ පූර්ණාංශය. දැන් මෙන්න 10 එක තිබ්බොත් මේ 60ක් වෙනවා. මේ 10 බිංදුව කියන්නේ ඒ උත්තරේ වෙනවා. ඒ උත්තරේ තමයි මෙන්න 2.467. හරිද? මම හිතනවා ඔයාලට 7 වෙනි ප්‍රශ්නෙට පැහැදිලි කියලා. හරි ඊළඟට අපි 8 වෙනි ප්‍රශ්නෙට. බලන්න මේ මොකක්ද තියෙන්නේ කියලා. පහත් දැක්වෙන නිර්මාණ සඳහා සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණයක් සහිත සරල ධාරයක් හා කවකටුවක් පමණක් භාවිත කර නිර්මාණ රේඛා පැහැදිලිව දක්වන්න. මම දැක්කම හොඳ පැහැදිලිව දක්වන්න කියලා කියන මුලින්ම. හරි. අපිට මුලින්ම AB සමානයි 5 cm, AD සමානයි 5 cm, BAD අංශක 60යි. හරි. මම ඒක මෙතන හදන්නම්. බලන්න ඔයාලා පේනවද කියලා. මුලින්ම රේඛාවක් අපි අඳ ගන්නවා. මොකද්ද රේඛාව? AB 5 cm වෙනයක් කියනවා. මම මේක AB 5 cm ගන්නවා. 5 cm වැඩි දුර ගන්නවා අටුවලින්. ඊට පස්සේ අවකට 5 cm ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ පැත්තට චාපේකුයි ආයතන තියලා මේ පැත්තට චාපේ ගන්නවා. ඔහොම තමයි රේඛාව දිගන්නේ. හරියට ගන්න ඕනේ. ඒකයි මේ කව කට්ටෙම ගන්න. හරි. ඊට පස්සේ AD 5 cm අඳින්න බෑ. අපි AD කොහෙද එන්නේ කියලා දන්නේ D කොහෙද තියෙන්නේ කියලා දන්නේ. ඊට පස්සේ කෝණයක් තියෙනවා නේද? BAD අංශයට. අන්න එතන කෝණ නිර්මාණය කරගන්න. BAD අංශයට නේද? එහෙනම් කොතනද හැන්ද කරගන්නද? මෙන්න මෙතන නේද 60ක් හදනවා. ඒක 60 විතර ගන්නවා. කවකට කෝණ එකක් ගන්න. කෝණ මාර්ගය කෝණ මේ කවකට චාපයක් අඳින්න කවකට හදාගන්න. ඊට පස්සේ මෙතන තියලා එහෙම චාපයක් ගන්නවා. ඒක අපිට තරම තියලා ආයෙ මේක කරනවා. බලන්න කරනවා. මෙතන තියලා මෙහෙම චාපයක් ගන්නවා. හරි මෙන්න මේ අක්ෂය දෙක. ඒ චාපේ කැපුණා නේද? මෙන්න මේ AB රේඛාව. අන්නේ කැපිච්ච දන ඒ චාපේ වෙනස් කරන්න නැතුව දෙලා කැපිච්ච දන දෙලා මෙන්න මේක කැපෙන්න ආයෙ ගන්නවා. ඊපස්සේ මෙන්න මේ වගේ රේඛාවක් එන්නේ. හරිද? හරි. දැන් අපිට කියනවා AD සෙන්ටිමීටර් 5යි නේද? එහෙනම් AD කියන්නේ මේ දුරනේ. එහෙනම් මේ දුර ගන්නගෙන මෙහෙම දාගන්න ගන්නවා. හරි. මෙතන තමයි D තියෙන්නේ. ඒතකොට අපිට ABD ත්‍රිකෝණ අඳින්නත් කියනවා. අපි ABD ත්‍රිකෝණය අඳලා පෙන්නනවා. හරි. ඊට පස්සේ බලන්න BAD සමච්ඡේදය නිර්මාණය කරන්න. එහෙනම් BAD එම සමච්ඡේද BD පාදයේ හමුවන ලක්ෂ්‍ය x නම් කරා. BAD සමච්ඡේදය. BAD. එන්න මේ කොන සමච්ඡේදය. එතකොට අර මරගෙන කොන සමච්ඡේදය ගන්න මුලින්ම චාපයක් ගන්නවා. මේ චාපය ගහගන්න ඊට පස්සේ ඒ චාපයේ රේඛා දෙකකින් මේ තැන් දෙකකින් කැපෙන තැන් වල තියෙන ආය චාපය ගන්නවා. මෙහෙමයි මෙතන තියලා මෙතන මෙහෙමයි මෙතන තියලා මෙහෙමයි ගන්නවා. හරි ඊට පස්සේ මෙන්න මේ ඒ ලක්ෂ්‍යය මෙන්න මේ කැපිටල් රේඛාව යා කරාම මේක තමයි BAD කොන සමච්ඡේදය. හරිද? BAD කොන සමච්ඡේදය. BD පාදයේ හමුවන ලක්ෂ්‍ය x ලක්ෂණ. BD පාදයේ මෙන්න මේ x ලක්ෂ්‍යයේදී හම් වෙනවා. බලන්න මේක පැහැදිලිද කියලා. හරි ඊට පස්සේ දික්කල AX මත C පීඨන ඡේද
දික්කල AX මත C පිළිටන ඡේද. දික්කල AX C පිළිටන ඡේද AX සමාන XC වන පරිදි. AX සමාන XC. ඒ කියන්නේ C කියනවනේ මේ දුරට සමාන. ඒ කියන්නේ මේ හරිය වගේ කියනවා. හරි AX සමාන XC වන පරිදිද x වන ඡේද නම් කරන්න. හරි x ලක්ෂණ නම් කරන්න. හරි ඒ දික්කල x වන x සමාන xc වනසේ ABCD චතුරස්‍ර නිර්මාණය කරන්න. ABCD චතුරස්‍ර. හරි චතුරස්‍රය හරි. BC දිගමැල්ලිය. BC මේ BC දිගමැල්ලිය. එතන මොකද කියන්නේ? මේක 5 කිලෝමීටර මෙන්න මේක 5 සෙන්ටිමීටර. BC 5 සෙන්ටිමීටර. හරි. මේ චතුරස්‍රය හඳුන්වන්නේ විශේෂ නාම. මොකද්ද? මේ පාද හතරම සමානයි. ඒ කියන්නේ මොකද්ද? හැබැයි සමචතුරස්‍රය නෙවෙයි රොම්බස්. රොම්බස් ලක්ෂණ මතකද? නේද? සමචතුරස්‍රයේ මේ හැම කොනයකම අංශ 90ක් වෙනවා. මේකේ හැම කොනයකම අංශ 90 වෙනවා. එහෙනම් රොම්බස් තමයි මේකේ නම. හරිද? ඊට පස්සේ යමු අපි 9 වෙනි ප්‍රශ්නයට. බලන්න ABCD ත්‍රිකෝණයේ ACB සමාන 3යි ABC වෙනවා. හරි මම ඔබට ත්‍රිකෝණයක් මුලින්ම අඳ ගන්නවා. ABC ත්‍රිකෝණයක් නඳින්න ඕනේ නේද? අපි ත්‍රිකෝණයක් අඳනවා. ඔයාලා කැමති ත්‍රිකෝණයක් අඳ ගන්න පුළුවන්. මම මේ වගේ ත්‍රිකෝණයක් අඳ ගන්නවා. ABC. ABC ත්‍රිකෝණයක් අඳ. හරි. ACB කෝණය සමානයිලු. මෙන්න මේකේ 3ක් ABC. හරි මේක හොඳට මුලින් ප්‍රශ්න කියවන්න ඉන්න ඔයාලා. ඊට පස්සේ BAC සමච්ඡේද BC පාදයේ හමුවන ලක්ෂණ ඉදී හමුවේ දික්කල AE මත DB හිට ඇත්තේ ADB සමාන අංශ ගණනාවක් පෙන්වන්න කරනවා. BC මගේ ABD සමච්ඡේදන මොන බව පෙන්වන්න. හරි. ඊට පස්සේ කියනවා අපි කරගමු. ඊට පස්සේ කියනවා මේ මොකද්ද? BAC සමච්ඡේදය. BAC සමච්ඡේදය කියන්නේ මෙන්න මේක. සමච්ඡේදය කියන්නේ තේරුම මොකද්ද? මේ කොටස සමාන බෙදෙන්න අඳින රේඛ. සමච්ඡේදයේ BC පාදයේ හමුවන ලක්ෂණ E ලෙස නම් කරන්න. හරි මෙතන E එක. AD සමාන DE වනසේ AD සමානයි AD සමාන DE. මේකේ A සමානයි බලන්න ඒක දෙන මෙහෙම ගන්න නේද? ABC ත්‍රිකෝණයේ ACB සමාන 3 ABC BAC සමච්ඡේද BC පාදයේ E ගෙදී හමු. BC පාදයේ E ගෙදී හමු වෙනවා. හරි. මෙතන E කියන්නේ මෙතන D කියන. E ගෙදී හමුවේ දික්කල AE මත DB ට ඇත්තේ ADB සමාන අංශ ගණනාවක් කරනවා. ADB අංශ ගණනාවක්. මේක මේ සමානයි කියන්නේ නෑ. अंश गणनाවක් වෙනවා නේද? ඉතින් අපි කටුවට වගේ अंश ගණනාවක් වෙන විදිහට හදාගමු. මෙතන D තියෙන්නේ. හරි. එහෙනම් ADB කියන මොකක්ද? ත්‍රිකෝණය. හරි. BC මගින් ABD සමච්ඡේදන වෙනවා පේනවා. BC මගින් ABD. ඒ කියන්නේ මෙන්න මේ කෝණය සමාන කියලා වෙනවා. හරි. බලන්න කරන්න මෙහෙම. මුලින්ම ඔගේ අවලට මේ ඉංග්‍රීසියෙන් කියලා දෙන්න ABC x ලෙස ගන්න. ABC x. එහෙනම් මෙන්න මේක x ලෝ. හරි. BAD y. ඉතින් මේක y. ඒක y නම් මෙන්න මේකත් y නේද? මොකද මේ කොන දෙක සමච්ඡේදනට ඒකවම AB D විදිහට ඇඳලානේ. හරි. මුලින්ම කියනෝනේ ACB සමාන 3 ABC. ABC समान सॉरी ACB समान है तो ना ABC लो नहीं है ये ना मैं तो ना क्या है तो ना ही x पहले वाला मैं अरे उड़ी में दिल देने इंगिया या फिर या उड़ी में दिल देने प्रश्न एक आई अरे इंगिया या फिर ये दाग आता है
එතකොට අපි දන්නවා මොකද්ද? මෙන්න මේ ABC ත්‍රිකෝණය සලකලා බලමු. ABC ත්‍රිකෝණය. එතකොට ඒකේ අභ්‍යන්තර කෝණ වල එකතු කීයද වෙන්න ඕනේ? 180ක් නේද? දැන් අපි 180 සමාන කරමු කෝණ ටික. මොනවද මේවයි මේවයි. එතකොට 2y මෙතන x මෙතන 3x. එතකොට එන්නේ 2y ගන්න 4x. දැන් මේකේ අපි x ට උත්තරයක් ගත්තොත් x උත්තරයක් ගමු අපි. එතකොට කරන්න ඕනේ 180 වලින් 2y දෙපැත්තම 4ෙන් බෙදන්න ඕනේ x ට ගන්න. එතකොට මේක අපි 4ෙන් බෙදුවම වෙන වෙනම 190 45යි 90 වෙනවයි බෙදීම් දෙක කියලා ගන්නවා. එතකොට මම මේ හැම එකම දෙකෙන් බෙදුවා. එතකොට එන්නේ 90 වෙනවයි බෙදීම දෙක. මේක තමයි x දෙන උත්තරය. හරිද? මේක අපි අංකයක කියලා ගමු. ඊට පස්සේ මෙන්න මේ ABD ත්‍රිකෝණය සැලකුවොත් ABD ත්‍රිකෝණය මොකක්ද ත්‍රිකෝණය සලකන්නේ ABD. මොකද මතක තියාගන්න ABD ත්‍රිකෝණය සලකලා ABD කියන කෝණය කියලා දන්නවනේ. මෙන්න මේක. එතකොට මේ තම කෝණය දෙවල මේකම සම්පූර්ණ කරගන්න. ඒ වගේම මෙතන D කියලා ගන්න. මෙතන අංශ ගන්න නේද? එතකොට ඒකත් 180ට අපි සමාන කරමු. 180 සමානයි y ධන ABD. මම හිතන කෝණය ලියාගත්තා. ABD ධන 90. එතකොට 180 වලින් මේ පැත්තට ඔක්කොම ගමු ABD තැන ගමු. එතකොට 90 වෙන y සමානයි ABD. බලන්න මෙතන එන 90 වෙන y බෙදීම් දෙක තමයි x ට සමාන වෙන්නේ. එතකොට මේක මම දෙපැත්තම දෙකෙන් ගුණ කරොත් මේ දෙකට මේ දෙක සුළු වෙනවා. එතකොට මෙතන 90 වෙන y. එතකොට ඒක සමාන 2x. එහෙනම් මෙතන අපිට 2x කියලා ලියන්න පුළුවන් නේද? හරි. ABD සමාන වෙන 2x කියලා ආවා. හැබැයි අපි දන්නවා ABD මෙතන x මෙතන මොකද අපි දන්නේ නැහැ නේද? එහෙනම් මේ කෝණ දෙකේ x වෙන නම් මෙතන ආගේ ගන්න පුළුවන් අපිට මෙතන DBC කෝණයගේ DBC කෝණයගේ අපි ගත්තාගේ 2x කෙන් x අඩු වෙනවා. ඒ කියන්නේ මේ කෝණයගේ x. එහෙනම් මෙතන කෝණයගේ x. ඊට පස්සේ අපි කියන්න පුළුවන් එම නිසා BC රේඛාවෙන් මේ කියන කෝණ සමච්ඡේද වෙනවා. AB D සමච්ඡේද වේ. AB D සමච්ඡේද වේ. බලන්න ඒක තේරුණාද කියලා? හරි. එතකොට මේක අපි මේ ත්‍රිකෝණ සලකලා 180 දැම්මා. ඊට පස්සේ ABD ත්‍රිකෝණ සලකලා 190 දැම්මා. 180 දැම්මා. ඊට පස්සේ මෙන්න මේක අපි එක්ස්ට්‍රා එකක් ගත්තා. අන්න මේක මෙන්න මේකේ එක්ස්ට්‍රා ගියාම 90 වෙන y බෙදීම දෙක. හැබැයි මෙතන 90 වෙන y. මම ඒක දෙපැත්තම දෙකෙන් ගුණ කරා. ඒතකොට 90 වෙන y කියන 2x. ඒක අපි 2x මෙතන දාමු. ඒතකොට අපි දන්නවා මෙතන කෝණ x කියලා. එහෙනම් මෙතන කෝණය අපි ගන්න 2x නේ මේ x අර කරා. ඒතකොට මෙතනත් x කියලා ආවා. ඒ කියන්නේ මේ කෝණය මේ කෝණය සමාන. ඒ කියන්නේ BC රේඛාව මේ BD සමච්ඡේද වේ. හරි. ඔක තමයි අපිට 9 වෙනි ප්‍රශ්නේ තිබෙන්නේ. ඒතකොට තව ප්‍රශ්න තුනක් තියෙනවා. අන්න මේ ප්‍රශ්න තුනම ඊළඟ විදිහට නෑ. ඒක සුබ දවසක්.